හොඳයි පුතේ බලාගමු අපි සම්භාවිතාව පාඩම පටන් ගන්න යන්නේ. දැන් අපි සම්භාවිතාව පාඩමේ කතා කරන්නේ සිද්ධි පිළිබඳව. පොඩි පාඩම් ඉගෙන ගත්තා. ඒකෙදි අපි කිව්වා මෙන්න මේ වගේ සැකයක් නැතුව වෙන සිද්ධි වලට අපි කිව්වා නිසක සිද්ධි කියලා. උදාහරණයක් කිව්වොත් රතු පාට බෝල විතරක් තියෙන පෙට්ටියකින් අහමු ලෙස බෝලයක් විතර ගත්තාම රතු පාට බෝලයක් ලැබීම. සැකයක් නැතුව ඒත් එක්කම අපි ගත්තොත් හැම පැත්තෙම අංක දෙක දැම්ම සවිදි ගණාකාර ධාතුවක් පරක්කුඩ දැම්මොත් අනිවාර්යෙන් ලැබෙන්නේ දෙක. ඒ හින්දා අපි ඒ වගේ සිද්ධි වලට කියනවා නිසක සිද්ධි කියලා. ඒත් එක්කම සමහර සිද්ධි අනිවාර්යෙන් වෙන්නේ නැහැ. උදාහරණයක් අපි ගත්තොත් රතු පාට බෝල විතරක් තියෙන පෙට්ටියකින් බෝලයක් විතර ගත්තාම කහ පාට බෝලයක් ලැබීම කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ඒකෝර අපි ඒවට කියනවා විය නොහැකි සිද්ධි කියලා. ඒත් එක්ක පුතේ තව එකක් අපි ගත්තොත් අමාවක දාට සඳ දැකීම වගේ සිද්ධි ගත්තාම ඒවා විය නොහැකි සිද්ධි. ඊළඟට විය නොහැකි සිද්ධි ඊළඟට වේද නොවේද සැකසහිත සිද්ධි වලට අපි කියනවා අහඹු සිද්ධි. අහඹු සිද්ධි. ඒවටම තමයි අපි කියන්නේ සසම්භාවී සිද්ධි කියලා. සසම්භාවී සිද්ධි. එතකොට මෙන්න මේවා ගැන තමයි සම්පූර්ණ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. නිසක සිද්ධියක වීම ගැන ගත්තොත් 10න් 10යි 7න් 7යි 8න් 8යි අනිවාර්යෙන්ම මෙතන උත්තරේ 10න් 10යි කියන්නේ අපි දන්නවා එකක්. හරි. එතකොට විය නොහැකි සිද්ධියක සම්භාවිතාව හැම වෙලෙම බිඳුවක්. මෙන්න මේ අහමු සිද්ධියක නැත්නම් සසම්භාවී සිද්ධියක සම්භාවිතාව බිඳුවක් එකක් අතර උත්තරයක් භාග උත්තරයක් වෙන්න ඕන 12න් 7 මේක බිඳුවට වැඩි එකට අඩුයි. මෙන්න මේ වගේ භාග උත්තරයක් වෙන්න ඕනේ සසම්භාවී සිද්ධියක විය හැකියාව. එතකොට අපි මෙන්න මේ සිද්ධි ගැන තමයි අපි කතා කරන්නේ. right. එතකොට බලමු ඉස්සරෝම 9 වසරේ ඉගෙන ගත්ත ටික මතක් කරගෙන 9 ඉගෙන ගත්තා අහමු පරීක්ෂණයක්. අහමු පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා? අහමු පරීක්ෂණ වලටම තමයි කියන්නේ සසම්භාවී පරීක්ෂණ කියලා. සසම්භාවී පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ. ඒකෝද අපි කාසියක් වරක්කුඩ දැමීම කියන පරීක්ෂණය ගත්තාම මතක ඇති සසම්භාවී පරීක්ෂණයක් වෙන්නේ කොහොමද කියලා. දැන් කාසිය අපි දන්නවා රාජ්‍ය ලාංඡනයේ තියෙන පැත්තට අපි හෙඩ් කියලා කියන්නේ සිරස. ඊළඟට වටිනාකම දාලා තියෙන පැත්ත අගය. කාසිය උඩ හොඳයි. එතකොට ඇමතුමක් ආවා ඒ නිසා පොඩ්ඩක් මට සිම් එක ඕෆ් කරන්න බැරි වුණා. ඒ හින්දායි පොඩි වෙලාවක් අවුල් වුණේ. බලන්න මේ විදිහට කාසිය උඩ දාන්න කලින්ම බලාපොරොත්තු ප්‍රතිඵල දෙක කියන්න පුළුවන්. එක්ක හෙඩ් එක්ක ටේල්. එකපාරක් කාසිය උඩ දාද්දි මොකක් වෙයිද කියලා හරියටම කියන්න බෑ. ඊළඟට එකම තත්ත්වයන්ද මේ පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ විදිහට අපේක්ෂිත සියලු ප්‍රතිඵල කලින් කිය හැකි එක් පරීක්ෂණ වාරයක ප්‍රතිඵලය නිසකවම කිය නොහැකි නැවත නැවත කළ හැකි ඒත් එක්කම ප්‍රතිඵල වල රටාවක් නැති මේ වගේ පරීක්ෂණ වලට අපි කියනවා අහමු පරීක්ෂණ නැත්නම් සසම්භාවී පරීක්ෂණ. හොඳයි ලියා ගන්න පුතේ මාතෘකාව අහමු පරීක්ෂණ නැත්නම් සසම්භාවී පරීක්ෂණ. සසම්භාවී පරීක්ෂණ යන්න අපේක්ෂිත ප්‍රතිඵල සියල්ල කලින් කිව හැකි. අපේක්ෂිත ප්‍රතිඵල සියල්ල කලින් කිව හැකි
අපේක්ෂිත ප්‍රතිඵල සියල්ල කලින් කිව හැකි එක් පරීක්ෂණ වාරයක ප්‍රතිඵලය නිසැකවම කිව නොහැකි ප්‍රතිඵලවල රටාවක් නැති නැවත නැවත කළ හැකි පරීක්ෂණ අහඹු පරීක්ෂණ ලෙස හැඳින්වේ. අහඹු පරීක්ෂණ ලෙස හැඳින්වේ. උදාහරණයක කාසියක් වරක් උඩ දැමීම අහඹු පරීක්ෂණයකි. කාසියක් වරක් උඩ දැමීම අහඹු පරීක්ෂණයකි. ඊළඟ පුතේ ලියාගන්න මේව පැති සියල්ලෙහිම එකම අංකය දැමූ ධාතුවක් වරක් උඩ දැමීම එකම අංකය දැමූ ධාතුවක් වරක් උඩ දැමීම අහඹු පරීක්ෂණයක් නෙමෙයි. නොවේ. එතකොට උඩ දාන්න කලින්ම එකම අංකය නම් දාලා තියෙන්නේ හැම වෙලාවෙම එකම අංකය ලැබෙන්නේ. නිසා කලින්ම කියන්න පුළුවන් අංක 3 දැම්මම නම් ලැබෙන්නේ අංක 3මයි. ඒ විදිහට බලාපොරොත්තු ප්‍රතිඵල සියල්ල කලින් කියන්න පුළුවන්. එක් පරීක්ෂණ වාරයක ප්‍රතිඵලය කලින් කියන්න බැයි නම් විතරයි අහඹු පරීක්ෂණයක් වෙන්නේ. විශේෂයෙන් ඒ කාරණා දෙක තමයි වැදගත්. හොඳයි. ඊළඟ පුතේ දැන් කාසියක් වරක් උඩ දැමීම කියන අහඹු පරීක්ෂණේ බලාපොරොත්තු ප්‍රතිඵල දෙකයි එක්ක හෙඩ් එක්ක ටේල්. මේක සගර වරහණක් ඇතුළේ ලියපුවාම බලාපොරොත්තු සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය ලැබෙනවා. අන්නේ කුලකයට අපි නියදි අවකාශය නැත්නම් සාම්පල් ස්පේස් කියලා කියන්නේ. ඒ හින්දා S අකුරයි ගන්න. ඒ අනුව S අකුරෙන් කියවෙන්නේ සාම්පල් ස්පේස් කියන එක නියදි අවකාශය කියන එක. බලාපොරොත්තු සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය තමයි නියදි අවකාශය වෙන්නේ. හොඳයි මාතෘකාව ලියන්න. නියදි අවකාශය.
නියදි අවකාශය. sample space කියන නිසා S කියන සංකේතය ගන්න. නියදි අවකාශය. ලියන්න පොඩි සටහනක්. සසම්භාවී පරීක්ෂණයක අපේක්ෂිත සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය 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 නියදි අවකාශය ලෙස හැඳින්වේ. නියදි අවකාශය ලෙස හැඳින්වේ. මොකද්ද සර්? හොඳයි. සසම්භාවී පරීක්ෂණයක අපේක්ෂිත සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය නියදි අවකාශය කියලා කියනවා. ඉතින් බලන්න මෙන්න කාසියක් හොයාගත්තම මේ කාසිය වරක් උඩ දැම්මාම එනම් බලාපොරොත්තු ප්‍රතිඵල දෙකයි. එකක් තමයි head අනිත් එක tail. මෙන්න නියදි අවකාශය. දැන් ලියන්න මේ විදිහට පහත දැක්වෙන අහඹු පරීක්ෂණවල පහත දැක්වෙන අහඹු පරීක්ෂණවල නියදි අවකාශය ලියන්න. නියදි අවකාශය ලියන්න. හරි මේ ફોකස් වෙන එක ටිකක් අඩු කරන්න මේ උත්සාහයක් දැරුවේ බලමු හරියයිද කියලා. බංකියේ පහත් දැක්වෙන ආපු පරීක්ෂණ වල නියදි අවකාශය ලියන්න. පළවෙනි කියන ලියන්න කාසියක් වරක් උඩ දැමූ විට. කාසියක් වරක් උඩ දැමූ විට. හොඳයි නියදි අවකාශය head ලැබෙන්න පුළුවන් tail ලැබෙන්න පුළුවන්. දෙවෙනි එක බලමු අපි මේ විදිහට මෙන්න මේ වගේ පැතිවල අංක දාලා තියෙනවා. මේ දාදු 1 4 3 2 5 6. එතකොට 1 සිට 6 එක්ක අංක දැම්ම මෙන්න මේ වගේ සවිදි දාදුවක් වරක් උඩ දාලා මේ ඉහළට තියෙන පැත්තේ අංකය සටහන් කරගන්නවා අහඹු පරීක්ෂණය. ඒකේ නම් බලාපොරොත්තු ප්‍රතිඵල සියල්ල මොනවද? 1 2 3 4 5 6 ඕන එකක් ලැබෙන්න පුළුවන්. උදාහරණ දෙක ලියන්න එවනම් පැතිවල 1 සිට 6 එක්ක අංක දැමු. පැතිවල 1 සිට 6 එක්ක අංක දැමු. පැතිවල 1 සිට 6 එක්ක අංක දැමු. සවිදි දාදුවක් වරක් උඩ දැමූ විට නියදි අවකාශයේ එන්නේ එක පැත්ත 2 3 4 5 6 කියන බලාපොරොත්තු ප්‍රතිඵල සියල්ල සකල වරහණක් තුල ලියනවා.
හොඳයි නියදී අවකාශ ඉදිරියේ ගැටලු ගොඩක අපි නියදී අවකාශ ලියලා තමයි ගැටලුව විසඳන්නේ. ඒ නිසා මේ නියදී අවකාශ ආයේ මෙතනදී ගොඩක් ලියන්න ඕනේ නැහැ. right එහෙනම් මේක මකන්නම් බලන්න මේ ස්පන්ජි කෑල්ල වගේ එකක් ඝනකාභ හැඩයක් නේ තියෙන්නේ. දැන් අපි මේකේ පැතිවල 1 2 3 4 5 6 කියන අංක ටික දානවා. දාලා වරක් උඩ දැම්මොත් එහෙම වැඩිපුර හිටින්නේ මෙන්න මේ වර්ගඵලයේ වැඩි පැත්ත තමයි බිමට. මේ විදිහට තමයි හිටින්නේ. ඒ නිසා මේකේ මෙන්න මේ ඝනකාභ හැඩති ධාතුවක් වරක් උඩ දැම්මොත් එක එක පැති ලැබීමේ හැකියාව සමාන නැහැ. ප්‍රතිවිරුද්ධ මුහුණක් යුගල් විතරක් ලැබීමේ හැකියාව සමානයි. හැම පැත්තම ලැබීමේ හැකියාව සමාන නැහැ. මෙන්න මේ වගේ වස්තුවක් අපි කියන්නේ එක එක පැති ලබා දෙන්න නැඹුරුවක් තියෙන නිසා නැඹුර වස්තුවක්. නමුත් මේ වගේ අපි ගත්තොත් එහෙම පොඩ්ඩක් මේක තැලිලා තියෙනවා. ලීයෙන් හැදුව මෙන්න මේ වගේ ඝනකයක් ගත්තොත් හැම පැත්තම සමචතුරස්‍රාකාර හැඩයක් තියෙන්නේ. ඒ වර්ගඵලය සමානයි. ඒ නිසා වරක් උඩ දැම්මහම ඕනෑම පැත්තක් ලැබීමේ හැකියාව සමානයි. ඒකවල පුතේ අපි 9 ශ්‍රේණිය ඉගෙන ගත්තා. මෙන්න මේ විය හැකියා සමාන සිද්ධි වලට සමසේ භව්‍ය සිද්ධි කිය. සමසේ භව්‍ය සිද්ධි කිය. සමසේ භව්‍ය සිද්ධි. දැන් ලියන්න මාතෘකාව සමසේ භව්‍ය සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි. ලියන්න මේ විදිහට මේ සිග්නල් වදි කියලා කීප දෙනෙක්ම වෙලා තියෙනවා. ඒ ආයෙත් ඉතින් මේකේ වීඩියෝ එක තමයි බලන්න වෙන්නේ. වීඩියෝ එක දානවා. දැනටම දාලා තියෙන 11 වසර සම්භාවිතාව. ඒකේ භාගයක් තමයි මේ දැන් ආපහු තියෙන්නේ. ඒ නිසා 11 වසර සම්භාවිතාව වීඩියෝ ටික බැලුවා නම් ලබන අවුරුද්දට එක්ක ඉගෙන ගන්න තියෙන ඔක්කොම ටික තියෙනවා. එතන. ඒතකොට හැබැයි සම්භාවිතාව මම වෙනම වීඩියෝ දානවා මේ දිගටම තියන්න අර ඔන්ලයින් ක්ලාස් වල වීඩියෝ තමයි ඒ දාලා තියෙන්නේ. එතකොට පුළුවන් කොහොමත් ඒවා ආපහු බලා ගන්න chance එකක් වාට එනවා. ඔයාලට කොහොමත් වැඩි chance එකක් තියෙනවා ගොඩක් පාඩම් වලටත් ඔයාලා විභාගය ලියන්න කලින් වීඩියෝත් වැටේ. ඒකට ඒවත් අධ්‍යයනය කරගන්න පුළුවන්. හොඳයි. එතකොට සමසේ භව්‍ය සිද්ධි කියන්නේ මොනවද කියලා ලියා ගන්න. විය හැකියා සමාන සිද්ධි. විය හැකියා සමාන සිද්ධි. විය හැකියා සමාන සිද්ධි. සමසේ භව්‍ය සිද්ධි ලෙස හැඳින්වේ. 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 සිද්ධ විය හැකියා සමාන සිද්ධි සමසේ භව්‍ය සිද්ධි ලෙස හැඳින්වේ. උදාහරණයක් සමබර කාසියක් වරක් උඩ දැමූ විට ඕනෑම පැත්තක් ලැබීම
නැත්නම් අගය හෝ සිරස ලැබීම. අගය හෝ සිරස ලැබීම සමසේ භව්‍ය වේ. සමසේ භව්‍ය වේ. සමසේ භව්‍ය වේ. හොඳයි ඊළඟට ලියන්න මෙහෙම ඝනකාභ හැඩති ධාතුවක් ඝනකාභ හැඩති ධාතුවක් වරක් උඩ දැමූ විට ඕනෑම මුහුණතක් ලැබීම සමසේ භව්‍ය නොවේ. සමසේ භව්‍ය නොවේ. සමසේ භව්‍ය නොවේ. සමසේ භව්‍ය නොවේ. හොඳයි පුතේ ලොතරැයි දිනුම් අදින ඔයාලා දැකලා ඇති. ඒතර අපි ඒවට කියන්නේ පිම්පම් බෝල කියලා. අංක ගහලා තියෙන බෝල. ඒ සියල්ලම තරමින් හා ප්‍රමාණයෙන් සමාන ඒවා. එතකොට ලොතරැයි දිනුම් අදිනකොට අධීක්ෂක මණ්ඩලයක් ඉන්නවා. එතන පොලිස් නිලධාරීන්, නීතිඥ මහත්තුරු ඔය කීප දෙනෙක් ඉන්නවා. ලොතරැයි දිනුම් අදින්න පෙර ක්‍රියාවලියක් තියෙන හැමදාම ඔය පන්දු සියල්ලම ස්කන්ධය සමානයි කියලා පෙන්වන්න ඕනේ කියලා පෙන්වන්න ඕනේ. ඊළඟට හැමදාම මේ වගේ පරිමාව සමානයි කියලා එකම පරිමාව තියෙන කියලා වලල්ලකින් ඒ පන්දුවේ විස්කම්මේට නැත්නම් පරිධියට සමාන වලල්ලක් කරන් ඒකත් තුලින් යවලා පෙන්නනවා. හැමදාම මේ සියල්ලම පන්දුවේ සියලු දෙනා ඉදිරියේ තරමින් හා ප්‍රමාණයෙන් සමානයි කියලා ඔප්පු කරලා තමයි දිනුම් අදින්නේ. ඒ සමසේ භව්‍ය බව රැක ගන්න. අපි ගත්තොත් කූඩේක තියෙනවා නම් කුකුල් බිත්තරයි හුණු බිත්තරයි නැත්නම් වටු බිත්තරයි කියමු. කුකුල් බිත්තරයි වටු බිත්තරයි. වටු බිත්තර චූටි ඒවා. ඒකට කුකුල් බිත්තර ලොකුයි. ඒකෙන් අහමු ලෙස බිත්තරයක් එළියට ගත්තොත් අන්න කුකුල් බිත්තරයක් ලැබීමේ හැකියාවයි වටු බිත්තරයක් ලැබීමේ හැකියාවයි වෙනස්. ඒ නිසා ඒ වගේ වෙලාවට සමසේ භව්‍ය නැහැ. එතකොට සසම්භාවී පරීක්ෂණ සියල්ලම සමසේ භව්‍ය බව රැක ගන්න තමයි හැම වෙලේම සමබර කාසියක් කියලා කියන්නේ සරිදි ඝනාකාර ධාතුවක් කියලා කියන්නේ. ඒ වචන පාවිච්චි කරන්නේ අර ඕනෑම පැත්තක් ලැබීම ඕනෑම මූණතක් ලැබීම සමසේ භව්‍ය බව රැක ගන්න. හොඳයි. එතකොට බලන්න ඊළඟට මේ ධාතුවම අපි ගමු. මේ ධාතුවම වරක් උඩ දානවා. උඩ දැම්මහම බලාපොරොත්තු ප්‍රතිඵල තියෙනවා 1 ලැබෙන්න පුළුවන් 2 3 4 5 6 ලැබෙන්න පුළුවන්. හරි එහෙනම් මේ නියති අවකාශය මම A කියලා සිද්ධියක් ගන්නම් ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. එතකොට 2 3 5 තමයි ප්‍රථමක සංඛ්‍යාව. දැන් අපි දන්නවා නියති අවකාශයේ අවයව නියති අවකාශයේ කුලකයක්නේ කුලකයේ අවයව ගන්න ලියන්නේ n අකුර දාලා. ns කියපුවා මේකේ තේරුම s කියන කුලකයේ අවයව ගන්න. එහෙනම් නියති අවකාශයේ අවයව ගන්න 6ක් තියෙනවා. na කියලා දාපුවා මේකේ තේරුම a කියන කුලකයේ අවයව ගන්න. එතකොට a කියන සිද්ධිය අවයව ගන්න තියෙනවා 3ක්. එතකොට අපි කියනවා මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව 9 වසර ඉගෙන ගත්තා. මුළු ප්‍රතිඵල ගණන නැත්නම් නියති අවකාශයේ අවයව ගන්න 6යි. අපේක්ෂිත සිද්ධිය අවයව ගන්න 3යි. ඒ නිසා සම්භාවිතාව ප්‍රකාශ කරන්නේ 6න් 3යි විදිහට. එහෙනම් යම් සිදුවීමක අවයව ගණන නියති අවකාශයේ අවයව ගණනේ භාගයක් විදිහට ප්‍රකාශ කරපුවාම ඒකට අපි කියනවා ඒ සිද්ධියේ සෛද්ධාන්තික සම්භාවිතාව නැත්නම් සම්භාවිතාව කියලා කියනවා. හොඳයි එහෙනම් ලියාගන්න මාතෘකාව සිදුවීමක සම්භාවිතාවය සිදුවීමක සම්භාවිතාවය සම්භාවිතාවය
සිදුවීමක සම්භාවිතාවය ලියන්න මේ විදිහට සටහනක් යම් සිදුවීමක අවයව ගණන යම් සිදුවීමක අවයව ගණන යම් සිදුවීමක අවයව ගණන නියති අවකාශයේ අවයව ගණනේ නියති අවකාශයේ අවයව ගණනේ නියති අවකාශයේ අවයව ගණනේ නියති අවකාශයේ අවයව ගණනේ අවයව ගණනේ භාගයක් ලෙස ප්‍රකාශ කළ විට 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 මං කිව්වේ යම් සිදුවීමක අවයව ගණන නියති අවකාශයේ අවයව ගණනේ යම් සිදුවීමක අවයව ගණන නියති අවකාශයේ අවයව ගණනේ නියති අවකාශයේ අවයව ගණනේ භාගයක් ලෙස ප්‍රකාශ කළ විට භාගයක් ලෙස ප්‍රකාශ කළ විට භාගයක් ලෙස ප්‍රකාශ කළ විට එය එම සිදුවීමෙහි සම්භාවිතාව ලෙස හැඳින්වේ සම්භාවිතාව ලෙස හැඳින්වේ එය එම සිදුවීමෙහි සම්භාවිතාවය ලෙස හැඳින්වේ බලන්න අපි ගමු A කියලා සිද්ධියක් අපි ඒ කියන සිද්ධියෙහි සම්භාවිතාවය කියන්නේ විය හැකියාව ප්‍රකාශ කරන්න මෙන්න මෙහෙම සංකේතයක් අපි ගන්නවා සම්භාවිතාව කියන්න සම්භාවිතාවට probability කියලානේ කිව්වේ PA කියලා තමයි ලියන්නේ. එහෙනම් A කියන සිද්ධියේ සම්භාවිතාව කියන කෙටියෙන් ලියන ක්‍රමේ PA කියලා. ඒකේ උත්තරේ ගන්නේ ඉරෙන් උඩට A ගේ අවයව ගන්න දානවා. ඉරෙන් යටට නියති අවකාශයේ අවයව ගන්න දානවා. එහෙනම් PA කියන එක සමාන වෙන්නේ NA බෙදීම NS ට. මූලිකම දේ මේක. හොඳයි එහෙනම් මේක ලියා ගන්න ඒකේ සම්භාවිතාව. හොඳයි. එහෙමනම් උදාහරණයක් කරමු මෙහෙම. එකේ සිට 10 තෙක් අංක දැමු. එකේ සිට 10 තෙක් අංක දැමු. එකේ සිට 10 තෙක් අංක දැමු. අංක දැමු. සමාන ප්‍රමාණයේ කාඩ්පත් කට්ටලයකින්
කාඩ්පත් කට්ටලයකින් අහඹු ලෙස කාඩ්පතක් ඉවතට ගනු ලැබේ. අහඹු ලෙස කාඩ්පතක් ඉවතට ගනු ලැබේ. එකේ සිට 10 තෙක් අංක දැමූ සමාන ප්‍රමාණයේ කාඩ්පත් කට්ටලයකින් අහඹු ලෙස කාඩ්පතක් ඉවතට ගනු ලැබේ. පළවෙනි කොටස නියැදි අවකාශයේ ලියන්න. නියැදි අවකාශයේ ලියන්න. දෙවැනි කොටස වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. වර්ග සංඛ්‍යාවක් ස්ක්වයර් නම්බර්. වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය capital A. capital A නම් capital A සිද්ධිය අවයව සහිතව ලියන්න. capital A සිද්ධිය අවයව සහිතව ලියන්න. අවයව සහිතව ලියන්න. අවයව සහිතව ලියන්න. capital A සිද්ධිය අවයව සහිතව ලියන්න. හොඳයි. ඊළඟ කොටස ns කීයද මෙහෙම ලියන්න. ns කීයද? ඊළඟ කොටස na කීයද? ඊළඟට pa සොයන්න. ඊළඟ කොටස ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ලියන්න. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ලියන්න. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ලියන්න. හොඳයි. 9 ශ්‍රේණිය ඉගෙන ගත්තේ ඔන්න ඔතෙන්ට එනකන් තමයි. කරන්න බලන්න චූටි වෙලාවක් දෙන්න. දැන් මේ සිග්නල් අඩු හින්දා ඇහෙන්නේ නැහැ කියලා ආයෙත් කියන්න කියනවා. බලන්න අනිත් අය කරන අතරේ ලියා ගන්න එහෙනම්.
එකේ සිට 10 තෙක් අංක දැමූ සමාන ප්‍රමාණයේ කාඩ්පත් කට්ටලයකින් අහඹු ලෙස කාඩ්පතක් ඉව කර ගනු ලැබේ. පළවෙනි කොටස කිව්වේ නියති අවකාශයේ ලියන්න. දෙවෙනි කොටස කිව්වේ වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් A නම් කැපිටල් A සිද්ධිය අවයව සහිතව ලියන්න. ඊළඟට අපි ඇහුවේ තුන්වෙනි කොටස ns කීයද, හතරවෙනි කොටස na කීයද, පස්වෙනි කොටස pa සොයන්න, හයවෙනි කොටස ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ලියන්න. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ලියන්න. හොඳයි බලමු අපි පළවෙනි කොටස නියති අවකාශයේ ලියන්න. එකේ සිට 10 තෙක්නේ අංක තිබ්බේ 1 2 3 4 5 6 7 8 කියන 8 9 10 නියති අවකාශයේ ඔය කියන ප්‍රතිඵල වලින් ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. දෙවෙනි කොටස වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් A නම් ඒ අවයව සහිතව 1 4 9 ඊළඟට තුන්වෙනි කොටස අහන්නේ ns කීයද කියලා. නියති අවකාශයේ අවයව 10යි. හතරවෙනි කොටස na කීයද කියලා අහන්නේ. ඒගේ අවයව 3යි. පස්වෙනි කොටස pa සොයන්න කියලා කියන්නේ pa සමාන වෙන්නේ 10න් පංගු 3කට. නියති අවකාශයේ අවයව 10යි. ඒගේ අවයව 3යි. 10න් 3යි. ඊළඟට කියනවා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. කෙලිම උත්තරය ලියමු 10න් ඉරට්ටේ සංඛ්‍යාව මෙතන තියෙනවා 2 4 6 8 10යි. ඔක්කොම තියෙනවා 5. එහෙනම් සම්භාවිතාව 10න් 5යි. කුඩා කරොත් 2න් 1යි. සම්භාවිතාවෙන් නම් කුඩා නොකරත් ප්‍රශ්නයක් නැහැ. ලකුණු ඔක්කොම හම්බ වෙනවා. අර ගෲප් දෙකටම දැම්මා නේද?
හොඳයි සම්පූර්ණ කරගන්න ඇති ඊළඟට බලමු මේ තමයි 9 වසරේ ඉගෙන ගත්ත තැන අපි හිතමු මෙහෙම අපේ පන්තියේ ළමයි 45ක් ඉන්නවා මෙන්න මේ 45 දෙනාගෙන් අහඹු ලෙස ළමයෙක් තෝරගන්න අහඹු ලෙස ළමයෙක් තෝරගත්තාම අපි හිතමු සායවිකා ලැබීමේ සම්භාවිතාව අහන්න. නියති අවකාශයේ අවයව තියෙනවා 45ක්ම බලාපොරොත්තු ප්‍රතිඵල. අහඹු ලෙස ළමයෙක් තෝරගන්නේ කොහොමද? ළමයි 45 දෙනාගේම නම් ටික චිත් එක්ක සමාන ප්‍රමාණයේ තුණ්ඩු වල ලියනවා. ලියලා ඒවා රෝල් කරලා සීට්ටු දාන්න. උඩ දාලා එකක් ගන්නවා. ඒකට ඒකෙන් තියෙන නම තමයි මේ ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල එකක් වෙන්නේ. එතකොට බලාපොරොත්තු ප්‍රතිඵල ඔක්කොම 45යි. පන්ති ළමයි 45ක් ඉන්නවනම් 45යි. සායනික ආයතන එක්කනේ. එහෙනම් සම්භාවිතාව කීයකයි? 45 එකයි. මෙන්න මේ විදිහට. අපි හිතමු මේ 45 ඉන්නවා පිරිමි ළමයි 25ක් කියනවා. එහෙනම් අහඹු ලෙස ළමයෙක් තෝරගත්තාම පිරිමි ළමයෙක් ලැබීමේ සම්භාවිතාව 45න් 25යි. ගැහැණු ළමයි වෙන්න ඕන අනිත් අය. ගැහැණු ළමයෙක් ලැබීමේ සම්භාවිතාව 45න් 20යි. මේ විදිහට බලාපොරොත්තු සියලු ප්‍රතිඵල නැත්නම් නියති අවකාශය අවයව ගන්න යටට අපේක්ෂිත සිද්ධි ප්‍රතිඵල ගන්න උඩට. එතකොට එන භාග සංඛ්‍යාව තමයි සම්භාවිතාව වෙන්නේ. හොඳයි. මේ ක්‍රමයක සම්භාවිතාව ලියන එක තමයි අපි 9 වසරේ ඉගෙන ගත්තා. තව අපි ගත්තොත් මේ වගේ තවත් එකක් මිතුරන් අතරේ පමණක් කලවි කරන ලොතරැයි එක ටිකට්පත් 5000ක් ගහලා 5000ක් ගහලා මේ ටිකට්පත් 5000න් සොනාල් 7ක් මිලදීගෙන තියෙනවා. සොනාල් කියලා හිතමු. හරි. සොනාල් 7ක් මිලදීගෙන තියෙනවා. එතකොට චේතින් 3ක් මිලදීගෙන තියෙනවා. සොනාල් චේති. එතකොට බලන්න ටිකට්පත් 5000ක් තියෙනවා. දැන් ලොතරැයිය දිනුම් අදින්න යන්නේ. ඒ දිනුම් අදින වෙලාවේදී නියති අවකාශයට අවයව එතකොට ටිකට් විකුණා ගන්නදී ඒකේ උපපත්‍රිකාවක් නම ලියාගෙන ඉතුරු කරගෙන විකුණන්නේ උපපත්‍රිකා ටික වෙන් කරලා අරගෙන වාදනයකට දාලා අහඹු ලෙස ගන්න. එතකොට සොනාල්ට ප්‍රථම තියාගේ ලැබීමේ සම්භාවිතාව කීයෙන් කීයද? 5000න් 7යි. චේතින්ට ප්‍රථම තියාගේ ලැබීමේ සම්භාවිතාව 5000න් 3යි. හොඳයි. කල්පනා කරලා ගත්තොත් මෙහෙම මේ දෙන්න දැන් බලන් ඉන්නවා දිනුම් අදින දිහා. මට ඇදෙයි. හරි. දෙන්න අය කාටවත් ඇදුන්නේ නැහැ. හොඳයි. සොනාල්ට දෙවනි තෑග්ග ඇදීමේ සම්භාවිතාවය නම් කොහොමද කියන්නේ? 4999න් 7යි කියලා ලියන්නේ. මොකද දැන් පළවෙනි තෑග්ග අදින එක භාජනයෙන් ඉවත් වෙලා තියෙන්නේ. දෙවනි ගැනීමේදී නියති අවකාශය අවයව 4999. මෙන්න මේ වගේ තර්කානුකූලව අගයන් ලබා ගන්න එක තමයි සම්භාවිතාවේ තියෙන්නේ. හොඳයි. එතකොට ඔතෙන් ගණන් 9 ඉගෙන ගත්තා. දැන් 10 ශ්‍රේණියේ අතරම කොටස් තුනක් තියෙනවා ඉගෙන ගන්න. 10 ශ්‍රේණිය ඉගෙන ගන්න සම්භාවිතාවේ 11 ශ්‍රේණියට යනකොට මෙන්න එකම එක චූටි වෙනසක් විතරයි. මේ සියල්ලම මේ විදිහටම තමයි සාමාන්‍ය පෙළ විභාගයට එන්නේ. පොඩි වෙනසක් තියෙනවා. ගැටලු ඇත්තටම නම් ගැටලු වර්ග දෙකක් අලුතෙන් එකතු වෙනවා එච්චරයි. වෙන කිසිදු දෙයක් අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ 11 දී. right බලන්න එහෙනම් මෙහෙම. අපි බලමු කාසියක් වරක් උඩ දැමුව විට සිරස ලැබීම කියන සිද්ධිය ගත්තාම මේකේ එක අවයවයයි තියෙන්නේ. ධාතුවක් වරක් උඩ දැම්මහම ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ගත්තොත් අවයව 3ක් වෙනවා. මේ සිද්ධිය අපිට පුළුවන් එක ලැබීම 3 හෝ 5 ලැබීම එක හෝ 3 ලැබීම වගේ වෙනස් සිද්ධි වලට වෙන් කරන්න පුළුවන්. හැබැයි මේක ආයෙ වෙන් කරන්න බෑ වෙනස් සිද්ධි වලට. සිරස ලැබීම විතරමයි. මේ වගේ තවදුරටත් වෙනස් සිද්ධි වලට වෙන් කරන්න බැරි සිද්ධි වලට අපි කියනවා සරල සිද්ධි කියලා. සරල සිද්ධි. ඒ වගේම
තවදුරටත් වෙනස් සිද්ධි වලට වෙන් කරන්න පුළුවන් නම් අපි මේ වගේ සිද්ධි වලට කියනවා සංයුක්ත සිද්ධි කියලා. සංයුක්ත සිද්ධි. එහෙනම් බලමු අපි මේ දෙක ලියාගෙන ඉස්සරෝම මාතෘකාව ලියන්න සරල සිද්ධි. සරල සිද්ධි. සරල සිද්ධි. සරල සිද්ධි. සරල සිද්ධි ලියන්න මේ විදිහට තවදුරටත් වෙනස් සිද්ධි වලට වෙන් කළ නොහැකි සිද්ධි 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 සරල සිද්ධි ලෙස හැඳින්වේ. සරල සිද්ධි ලෙස හැඳින්වේ. සරල සිද්ධි ලෙස හැඳින්වේ. උදාහරණ එකක් ලියාගත්තොත් ඇති. එක අවයවයක් තියෙන සිද්ධි ලියා ගන්න ඕනේ. උදාහරණ එකක් කාසියක් වරක් උඩ දැමූ විට සිරස ලැබීම කාසියක් වරක් උඩ දැමූ විට සිරස ලැබීම වල සරල සිද්ධියක්. ධාතුවක් වරක් උඩ දැමූ විට දෙක ලැබීම සරල සිද්ධියක්. අන්න ඒ වගේ එක අවයවයක් වෙන සිද්ධි සරල සිද්ධි. හොඳයි ලියන්න ඊළඟ මාතෘකාව සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි. ඉස්සරෝම අපි සම්භාවිතාවේ සූත්‍ර පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. ඒ සූත්‍ර ටික ඉවර කරගෙන තමා ගැටළු වෙන විශේෂ කොටස් දෙකක් තියෙනවා ලක්ෂ ප්‍රස්ථාරය රුක්ෂ ප්‍රාණ කියලා. ඒ දෙකට යන්න. හොඳයි සංයුක්ත සිද්ධි ලියා ගන්න මේව. තවදුරටත් සරල සිද්ධි වලට වෙන් කළ හැකි සිද්ධි මොකද්ද සර්? වෙන් කළ හැකි සිද්ධි සංයුක්ත සිද්ධි ලෙස හැඳින්වේ. සංයුක්ත සිද්ධි ලෙස හැඳින්වේ. සංයුක්ත සිද්ධි ලෙස හැඳින්වේ. උදාහරණයක් ලියන්න. ධාතුවක් වරක් උඩ දැමූ විට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. හොඳයි. ඊළඟට මාතෘකාවක් ලියා ගන්න සම්භාවිතාවේ සූත්‍ර වලටයි මේ යන්න හදන්නේ. සිද්ධි සංයෝජනය. සිද්ධි සංයෝජනය. සිද්ධි සංයෝජනය. බලවත් පොඩි ගැටලුවකින් මේක පටන් අරගෙන ලියන්න මේ විදිහට එක කියලා පැතිවල
එකේ සිට 6 තෙක් එකේ සිට 6 තෙක් අංක දැමූ සවිදි ධාතුවක් වරක් උඩ දැමූ විට ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් A ද ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් B ද නම් පළවෙනි කොටස S A හා B අවයව සහිතව ලියන්න. දෙවැනි කොටස A ඡේදන B හා මාලය වගේ තියෙන මේලය තොප්පිය වගේ තියෙන ඡේදනය A ඡේදන B හා A මේල B සිද්ධි අවයව සහිතව ලියන්න. තුන්වෙනි කොටස PA, PB, PA ඡේදන B හා PA මේල B සොයා ඒවා අතර සම්බන්ධය ලියන්න. හොඳයි ඔන්න සිග්නල් නැති යාට පේන්නේ නැති ප්‍රශ්න ඇහෙන්නේ නැති ප්‍රශ්න තියෙන නිසා ලියලා තියෙනවා. බලන්න සම්පූර්ණ කරගන්න.
හොඳයි බලමු එහෙම නම් උත්තර ලියලා. මේ ටික බකන්නම්. බලන්න පළවෙනි කොටසේ තියෙන්නේ S දියදී අවකාශය 1 2 3 4 5 6 ඕනෑම පැත්තක් ලැබෙන්න පුළුවන්. A කියන සිද්ධිය අපි ගත්තේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය 2 3 5. B කියන සිද්ධිය අවයව සහිතව ලිව්වොත් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය 2 4 6. දෙවැනි කොටසේ කියුනේ A ඡේදන B සිද්ධිය. හොඳයි A ඡේදන B සිද්ධිය විස්තර කිරීමක් ලෙස කිව්වොත් එහෙම Aටයි Bටයි පොදු අවයවනේ. මොනවද පොදු අවයව තියෙන්නේ දෙක. ඒතර මේක වචනයෙන් විස්තර කරොත් එහෙම ඉරට්ටේ වෙන්නත් ඕනේ ප්‍රථමක වෙන්නත් ඕනේ. එහෙනම් ප්‍රථමක වෙන්නත් ඕනේ ඉරට්ටේ වෙන්නත් ඕනේ. කියන්නේ ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය තමයි මේ A ඡේදන B සිද්ධිය. ඊළඟට A මේල B සිද්ධිය කියන්නේ ඒකේ අවයව ලිව්වොත් එහෙම ඒකේ අවයව ටික ඉස්සරෝම ලියන්න පුළුවන් 2 3 5. හරි. ඒ මේ දෙකට අයිති සියලු අවයවනේ ගන්නෙ. කුලක දෙකකට අයිති සියලු අවයව වලින් හදන කුලකේනේ මේල කුලකේ කියන්නේ. ඒතර ඒකේ අවයව ටික ලිව්වා ඊට අමතරව B ගේ අවයව ටික ලිව්වොත් 4 6 එනවා. ඒතර දැන් මේක වචනයෙන් කිව්වොත් ඉරට්ටේ හෝ ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. මේක වචනයෙන් කිව්වොත් ඉරට්ටේ හා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. එහෙනම් හා කියන වචන එක්කයි ඡේදනය එන්නේ. හෝ කියන වචන එක්කයි මේලය එන්නේ. ඡේදනයයි මේලයයි. හොඳයි. ඊළඟ අහන කොටස PA අහනවා. PA 6න් 3යි. PB අහනවා. PB 6න් 3යි. PA ඡේදන B අහනවා. PA ඡේදන B. බලන්න A ඡේදන B සිද්ධිය අවයව 6න් 1යි. PA මේල B අහනවා. ඒ කියන්නේ 6න් 5යි. මේවා අතර සම්බන්ධය අහනවා. බලන්න මේවා අතර සම්බන්ධය ගනිද්දී මේ දෙකේ එකතුව 6න් 6යි. මේ දෙකේ එකතුව 6න් 6යි. එහෙනම් මේ දෙකේ එකතුව සමානයි කියලා ලියමු. P A මේල B එකතු කිරීම P A ඡේදන B සමාන වෙන්නේ PA එකතු කිරීම PB ට. කුලක සූත්‍රය වගේමයි මේක උක්ත කරලා තමයි සූත්‍රය අපි මතක තියාගන්නේ. PA මේල B කියන එක සමාන වෙන්නේ PA ධන PB ඍණ PA ඡේදන B ට. එතකොට පුතේ ඔන්න සම්භාවිතාවේ පළවෙනි සූත්‍රය මේක. තව සූත්‍ර කීපයක් ඉගෙන ගන්නවා. පළවෙනි සූත්‍රය මේක. කුලක සූත්‍රයමයි කුලක සූත්‍රයේ එන්න අපුරු තිබේ. එන්නේ මේල B සමානයි එන්නේ ධන NB ඍණ එන්නේ ඡේදන. සම්භාවිතා සූත්‍රයේ PA මේල B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. සමහර පන්ති වල කුලක පාඩම කරලා ඉවර කරලා තිබ්බේ. දීපදෙනකට කුලක පාඩම කරන්න බැරි වුණා. අනිවාර්යයෙන්ම මේ නිවාඩු කාලය තුල කුලක පාඩමේ අර දිගටම තියන්න දාන වීඩියෝ එක දානවා. ඒ නිසා ඒක ගැන කලබල වෙන්න එපා. හොඳයි. එහෙනම් මේ සූත්‍රය ලියා ගන්න. බලමු අපි මේ සූත්‍රේ ගණන් කීපයක් හදලා. හොඳයි. එහෙනම් බලමු අපි මේකෙන් ගැටලුවක් හදලා මේ සූත්‍රයේ තියෙන්නේ
කෑලි හතරක් නේ. කෑලි හතරක් කොටස් හතරක්. මේ හතරෙන් ඕනෑම තුනක් දීලා ඉතුරු එක අහන්න පුළුවන්. හැබැයි අපෙන් අහන්නේ මේකයි දීලා මේකම විතරයි හැම වෙලාවෙම. ලියමු පළවෙනි ගාන PA සමානයි 8න් 3ද PB සමානයි 3න් 2ද PA ඡේදන B සමානයි 2න් 1ද නම් PA මේල B සොයන්න. ලියන්න සූත්‍රය ලියලා ආදේශ කරලා ගන්න උත්තර. එවන්න බලන්න උත්තරේ හදාගන්න පුළුවන්ද බලන්න. PA ට 8න් 3 PB ට 3න් 2 PA ඡේදන B ට 2න් 1 ආදේශ කරලා උත්තරේ වන් සුරු කරලා. right බලමු එවනම් සූත්‍රය ලියාගත්තාම එන්නේ PA මේල B සමාන වෙන්නේ PA ධන PB වෙන PA ඡේදන B ට PA මේල B අහන එක PA දුන්නේ 8න් 3යි PB 3න් 2යි PA ඡේදන B 2න් 1යි. එතකොට 3 8 2 පොදු හරය එන්න ඕනේ 24ක් නේ. 24ට 8 වරක් 3යි 3 වරක් 3 9යි. 24ට 3 වරක් 8යි 8 වරක් 2 16යි. 24ට දෙවරක් 12යි 12 වරක් 1 12යි. 24ට 8 වරක් 3යි 3 වරක් 3 9යි. 24ට 3 වරක් 8යි 8 වරක් 2 16යි. 24ට දෙවරක් 12යි 12 වරක් 1 12යි. මේ විදිහට තමයි මේ ඔක්කොම 24න් පහු කරන්නේ. 24න් 9 24න් 16 24න් 12. දැන් එකතු කරලා අඩු කරන්න. 16 9 25යි 25න් 12ක් අඩු වුණාම 13යි. now උත්තරේ එන්න 24න් 10
3යි කියලා. ඔව් ගොඩක් දෙනෙක් හදලා ඉවලා තියෙනවා. තව එක ගානක් විතරක් දෙමු. කරගන්න බැරි වුණා ඉන්නවනම් PA වෙනස් කරනවා මම 4න් 3යි කියලා. PB වෙනස් කරනවා 3න් 1යි කියලා. A ඡේදන B අපි දාමු 12න් 5යි. දැන් ගොඩක් අය කරලා තියෙනවා එවන් උත්තරේ අමන්දා තරුසි සුභාසිනි සොනාල් අසිනි අමාවි තේති අයුරිකා උත්තරේ වල තියෙනවා. හොඳයි බලමු මෙහෙම PA 4න් 3යි PB 3න් 1යි PA ඡේදන B 12න් 5යි. පොදු හරය 12 නෙන්නේ 12ට 4ක් 3යි 3 වරක් 3 9යි 12ට 3 වරක් 4යි 4 වරක් 1 4යි 12ට 12 වරක් 1යි 1 වරක් 5 5යි මේ අනුව 12න් 9 4යි 13යි 13න් 5ක් 8යි කුඩා වෙනවා මේක 4න් බෙදුවොත් 2යි මේක 4න් බෙදුවොත් 3යි එහෙනම් උත්තරේ ඉන්නේ 3න් 2යි කුඩා කිරීම අත්‍යවශ්‍යම නැහැ සම්භාවිතාවේදී කුඩා කරත් නොකරත් සම්පූර්ණ ලකුණු දෙනවා 12න් 8ටම සම්පූර්ණ ලකුණු දෙනවා ඒ සම්භාවිතාව විතරයි chance එක තියෙන්නේ right හොඳයි ඊළඟට බලන්න මෙහෙම ධාතුවක් වරක් උඩ දැම්මහම ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය මේකේ සිට 6 තෙක් අංක දැම්මා. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය මේ 2 4 6. එතකොට මෙතන A ඡේදන B සිද්ධියට අවයව එන්නේ නැහැ. ඒක අභිශූන්‍ය කුලකයක්. එතකොට මෙන්න මේ වගේ පොදු අවයව නැති කුලක දෙකකට අපි කියවේ වියුක්ත කුලක. කුලක නම් වියුක්ත කුලක. right පොදු අවයව නැති සිද්ධි දෙකකට කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර right ලියන්න මාතෘකාව එහෙමනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි
අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. ගියන් පොඩි සටහනක් පොදු අවයව නැති සිද්ධි යුගලක්. පොදු අවයව නැති සිද්ධි යුගලක්. සිද්ධි යුගලක්. පොදු අවයව නැති සිද්ධි යුගලක්. අන්‍යෝන්‍ය වශයෙන් පොදු අවයව නැති සිද්ධි යුගලක්. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේ. පොදු අවයව නැති සිද්ධි යුගලක් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර වේ. හොඳයි පුතේ අපි ඉගෙන ගත්තා A හා B සිද්ධි දෙකක් සංයුක්ත කරලා සංයෝජනය කරලා A මේල B A ඡේදන B සිද්ධි ගත්තාම PA මේල B සමාන වෙන්නේ PA ධන PB දින PA ඡේදන B ට. පොදු අවයව නැත්තම් A හා B බහිස්කාර සිද්ධි දෙකක් නම් මේ කොටස බිඳුවයි. ඒ නිසා මේ කොටස අත්හැරියයි. එහෙනම් A හා B බහිස්කාර නම් ඔන්න PA මේල B සමාන වෙනවා PA ධන PB ට. ලියාගන්න එක A හා B බහිස්කාර නම් PA මේල B සමානයි PA ධන PB ට. හොඳයි. එහෙමනම් එක ගැටලුවක් මේකෙනුත් හදමු එකක් ඇති. උදාහරණයක A හා B යනු බහිස්කාර සිද්ධි යුගලකි. බහිස්කාර සිද්ධි යුගලකි. PA සමානයි දෙකෙන් එකද PB සමානයි තුනෙන් එකද නම් PA මේල B කීයද? හොඳයි හදන්න බලන්න. දැන් උත්තර ඒවා තියෙනවා ගොඩක් දෙනෙක් බලමු. බහිස්කාරින්ද PA මේල B සමාන වෙන්නේ PA ධන PB ට. එතකොට PA මේල B සමාන වෙන්නේ PA දෙකෙන් එකයි PB තුනෙන් එකයි. දෙකේ තුනේ පොදු හරය 6යි. 6ට දෙවරක් 3යි. 3 වරක් එක 3යි. 6ට 3 වරක් 2යි. දෙවරක් එක 2යි. PA මේල B සමානයි 6න් 5යි. උත්තර නිවැරදි වෙලා තියෙන උත්තර. එතකොට
මේ අයහපත් කාලගුණය නිසා ගොඩාක් දෙනෙක් මේකෙන් මේ මීටින් එකෙන් අයින් වෙලා තියෙනවා. 7 දෙනෙක් විතර. එතකොට අපි මට හිතෙනවා අදල කරා ඇති කියලා.